සුබ සන්ධ්‍යාවක් ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී සවස් 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. පුවත් සිරස්තල ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය. ඔබේ ජීවිත කතාව වෙනස් කරන ලිට්‍රෝ ගෑස්. සජිත් එක්ක ගිය එජාපයේ 99ම සමාජිකත්වය අහෝසි. කොරෝනාවෙන් අඩපණ වූ ලෝක ආර්ථිකය ගොඩනගන්න කොන්දේසි වලින් තොරව හවුල්වන්නයි ජනපති ලෝක නායකයන්ගෙන් ඉල්ලයි. PCR තවත් වැඩි වෙද්දී රටින් එන කොරෝනාවන් තවත් හසු වෙයි. ශ්‍රී ලංකාවේ නායකත්වය නිසි වේලාවට නිසි පියවර ගත්තා. කොරෝනාව පාලනය කරගත්තා. මොදිගෙන් අගමැති මහින්දට ඇමතුමක්. මහමැතිවරණයට එරෙහි පෙත්සම ලබන සඳුදාට කල් යද්දී සජිත්ලාගේ නාම යෝජනා අහෝසි කරන්නයි ඉල්ලූ පෙත්සමත් 9 වෙනිදා. කොරෝනාව අස්සේ කළු ජාතිකයාගේ අමානුෂික ඝාතනයෙන් ඇමරිකාවම කැළඹෙන ලකුණු. දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය. Join us nibmworldwide.com. අනුග්‍රාහක දායකත්වය. ජාතියේ මහා රැකවලාගෙන් පිදෙන උත්තමාචාර්ය විරු අභිමාන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සිටින් ශ්‍රී ලාංකේය hand sanitizer වෙළඳ නාමය MyDoc sanitizer දියර හා ජෙල් සෞඛ්‍ය ආරක්ෂිතව පරිස්සමින් ගෙදර ඉන්න LG නිෂ්පාදන අමාන්ස් වෙතින් සම අනුග්‍රහය. මහජන බැංකුවේ අස්වැන්න ස්වයං පෝෂිත රටක සරු බලාපොරොත්තු වෙනුවෙන්මයි. දේශීය පුවත් සමගි ජනබලවේගයෙන් නාම යෝජනා ලබා දුන් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 99 දෙනෙකුගේ එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය වහාම ක්‍රියාත්මක කරන පරිදි අත්හිටුවීමට පක්ෂ නායකත්වයේ ගත් තීරණය එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව අනුමත කළා. ඒ අද පෙරවරුවේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගැනීමත් සමග සජිත් ප්‍රේමදාස මහතා දැරූ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධුරය ආසන සංවිධායක ධුරය මෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකත්වයේද අහෝසි වනවා. සමගි ජනබලවේගයට එක් වූ සෙසු පිරිසගේද තනතුරු සහ වගකීම් අහෝසි වන බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ. ඉදිරි මහමැතිවරණයට සමගි ජනබලවේගයෙන් නාම යෝජනා ලබා දුන් එක්සත් ජාතික පක්ෂ සමාජිකයන් 100කට ආසන්න පිරිසකගේ සමාජිකත්වය අත්හිටුවීමට පක්ෂ නායකත්වය පසුගියදා තීරණය කළා. අද පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට 40 දෙනෙකුට ආසන්න පිරිසක් සහභාගී වී සිටියා. එහිදී ගත් තීරණයට අනුව පසුගිය යහපාලන ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් ලෙස කටයුතු කර ලක්ෂ්මන් කිරියල්ල, කබීර් හෂීම්, මංගල සමරවීර, ගයන්ත කරුණාතිලක, තලතා අතුකොරල, රංජිත් මද්දු බණ්ඩාර වැනි ජ්‍යෙෂ්ඨයන් රසකගේද පක්ෂ සමාජිකත්වය අහෝසි වී තිබෙනවා. නම් වශයෙන් තහනම් කරා. ඉතිහාසයේ පුරාම එක්සත් ජාතික පක්ෂයෙන් කඩාගෙන ගිය පිරිස් නැවත එක්සත් ජාතික පක්ෂයට ඇවිල්ලා තියෙනවා. ඉතින් එක්සත් ජාතික පක්ෂයට එන්න කාටවත් බාධාවක් නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා දැන් එක්සත් ජාතික පක්ෂයේ නෑ. අපේ ව්‍යවස්ථාව අනුව වෙන පක්ෂයකින් නාම යෝජනා බාර දුන්නොත් එයාගේ සමාජිකත්වය අහිමි වෙනවා. අපේ පක්ෂයේ හැර වෙනත් කණ්ඩායමක් එක්ක කටයුතු කරන කට්ටිය ගැන ඉතාමත්ම කෙටි කාලයක් තුළ පියවර ගැනීමට තීන්දුව කරා. ඒගොල්ලන්ගේ පක්ෂ සමාජිකත්වය සහ උන්ගේ മന്ത്രി ධූර සම්බන්ධ ක්‍රියා කරන්නේ කෙසේද කියන එක. අපි නිදහසට කරුණු දක්වන්න දවස් 7ක් කල් දීලා තියෙනවා. ඒගොල්ලන්ට ඒ ගැන මොනවා හරි කියන්න තියෙනවා නම් දවස් 7ක් ඇතුළත කිව්වා. 27 ඉඳන් දවස් 7ක්. දැන්ට අත්හිටවලා තියෙන්නේ නියෝජ්‍ය නායකයන්, ආසන සංවිධායකයන්, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකත්වයේ සියලු දේවල් හැම එක්කම පක්ෂ දක්වපු නිලතන්ද ඔක්කොගෙම අයින් කරලා තියෙනවා. මෙතන සිරිකොතේ ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ආරාධනා කරපු සියලු දෙනාම ඇවිල්ලා ඒ සම්බන්ධයෙන් නීති අනුකූලව අටයුතු කරන එක එතනින් සස්පෙන්ඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ අත්විටවලා තියෙනවා සමාජිකත්වය. ඒකමතිකව සහ තනතුරු දරන සියලුම තනතුරු තිබ්බ අයගෙත් ගලවලා තියෙනවා. මේ අතර කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය හමුවක්ද පැවැත්වුවා. එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට සුදුසු පුද්ගලයෙකු නොවන බවයි.
මම දකින්නේ 2000 ඉඳන්ම තමයි මේ එක්සත් ජාතික පක්ෂය ඇතුලේ විපක්ෂ නායකවරයෙක් බිහි වෙලා තියෙන්නේ. ඒතර එක්සත් ජාතික පක්ෂය ඇතුලේ ඉඳගෙන විපක්ෂ නායකකම කරනවා සජිත් ප්‍රේමදාස මහත්මයා දිගට. එතකොට එතුමා නියෝජ්‍ය නායක තන්තුරට වඩා පක්ෂය තුල විපක්ෂ නායක තන්තුර කරපු නිසා තමයි මේ පක්ෂයට මේ හානිය වුනේ. මම එදත් පැහැදිලිව කියනවා අදත් කියනවා සජිත් ප්‍රේමදාස මහත්මයා දුර්වල නායකයෙක්. එතුමා නෙමේ ඉදිරිපත් වෙන්න තියෙන්නේ. ඒගොල්ලන්ගේ වර්තමාන එතන ඉන්න කණ්ඩායම ගත්ත වැරදි තීරණයක් නිසා තමයි පක්ෂයට මේ හානිය වුනේ. පක්ෂ සභාපති තනතුරත් ඒ වගේම නියෝජ්‍ය නායක තනතුර දැනට හිස් වෙලා තියෙනවා. ඒ ගැනත් ඉදිරියේදී අපි තීරණයක් ගන්නවා. අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සමාජිකයන් 8 දෙනෙක් බඳ වෙලා තියෙනවා. අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද එක්සත් ජාතික පක්ෂ සහ සමගි ජනබලවේග අර්බුදය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා. අපි තමයි මේ සමගි ජනබලවේගයේ පිහිටෙව්වේ. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ මං හිතන්නේ කිසිම නීති අනුකූල අයිතියක් නැහැ අපිව නිරපන්න. ඒ නිසා අපි කිසි ප්‍රශ්නයක් නැහැ. අපි තවදුරටත් මේ සමාජිකත්වය දරනවා. අපි ඉවත් වෙන්නේත් නැහැ. මේක එක්කෙනාට ඕන විදිහට ඉවත් කරන්නත් බෑ. මේක එක්සත් ජාතික පක්ෂ ගත්ත තීරණයක් තමයි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයෙන් අගමැති අපේක්ෂකයා හැටියට සහ සන්ධානයේ නායකයා හැටියට මේ මැතිවරණයට මුහුණ දෙනවා කියලා. එදා ගත්ත තීරණය අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මාධ්‍ය විසින් පුම්බන මාධ්‍ය විසින් ගොඩනගන චරිතයක් නෙවෙයි. ඒ වගේම සමගි ජන බලවේගය පුජ්‍යලාභිවාදනය පදනම් කරගත්ත ව්‍යාපාරිකුත් නෙවෙයි. මොකද සමගි ජන බලවේගයේ පිහිටවලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ඇතුව. එතකොට ඒක ගැන එක්සත් ජාතික පක්ෂයට ප්‍රශ්නයක් තියෙන්න බෑ ඒ ගැන. අපි විශ්වාස කරන්නේ අපි තාම එක්සත් ජාතික පාක්ෂිකයෝ කියලා. කොහොමවත් අපි නාම යෝජනා දීලා තියෙන්නේ සමගි ජන බලවේගයෙන්. ඔය සජිත්ගේ පක්ෂේ ඒ පක්ෂයේ එක පක්ෂයක්. ඒක ලියාපදිංචි කරපු පක්ෂයක්. ඉතින් මේක නෑ අපි පක්ෂයෙන් අවසර අරගෙන මේක හැදුවේ සමගි බලවේගය අරේ මේ කියලා කිව්වට ඒක මේ එක්සත් ජාතික පක්ෂය නෙවෙයි ඕනම පක්ෂයක. පක්ෂයේ කෙනෙකුට වෙනත් පක්ෂයක සමාජිකයෙක් වෙන්න බෑ. අපි දැඩි පිළිකුලෙන් ලෙස එලා දකිනවා. අපි සමස්ත එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ කරන කුමන්ත්‍රණයට සහභාගී ලක්වන්න එපා කිසිම විදියට. අපිට අගමැතුමත් පස්ස තිබ්බා. මම හිරගෙදර ඉඳලා දිස්ත්‍රික්කේ පරිණයට ආවා. මට පක්ෂ මට දිස්ත්‍රික් නායකම දුන්නේ නැහැ. අපිට අගමැතුම උස්සලා පොළවේ ගහන තරමට කේන්තියක් ගියා. පොළවේ ගහන සිද්ධ වුණා. හැබැයි අපි පක්ෂේ දාලා ගියේ නැහැ. අපි එක්සත් ජාතික ගෙලින් හිටගත්තා. ඉතින් අද ඔය කෑ ගහන්නේ ලොක්කගෙන් සියලු වරප්‍රසාද අරගෙන ඔය ඔක්කොම ටික එහෙමයි. සියලු වරප්‍රසාද වරදාන අරගෙන තමන්ගේ ඒව තමන් භුක්ති විඳ ජනතාවට තමන්ගේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශයේ ආසන ජනතාව වෙන මොකුත් නොකරපේ උන් ටික තමයි අද ඔය සජිත් ප්‍රේමදාස මහත්තයාගේ අරහිංසක මිනිස්සු අල්ලගෙන යයි කරේ කඳුළු සලනවා. එතකොට නවීන් දිසානායක මහත්තයාට මේ ප්‍රධාන තනතුරු තුරම නැහැ. මේකට අද එනකොටා ගන්න. එක්සත් ජාතික පක්ෂයේ සහ මේ ජාතික සමගි බලවේගය අතර විශාල ගැටුමක් තියෙනවා කියන එක ඉතාම පැහැදිලියි. මොකද අපි පහුගිය කාලේ මේ දෙගොල්ලම ආණ්ඩු හිටපු අය. සමහරක් කියනවා මේ පැත්තේ අය වැරදි කියනවා, සමහර අය කියනවා අනිත් පැත්තේ අය වැරදි කියනවා. ඉතින් මේ විදිහට පොලේ මාරු කරනවා අපිට පේනවා. අපි එක්සත් ජාතික පක්ෂයේ දාලා ගිහින් නැහැ. අපි ආපහු එක්සත් ජාතික පක්ෂයේ අලියත් එක්සත් ජාතික පක්ෂයේ වගකීමත් අපි අනාගතයේදී බාර ගන්නවා. දෙගොල්ලෝ ගහ ගන්නවා. දැන් උසාවිය යනවා. CID එකට යනවා. මේවා ඉතින් ස්වභාවයෙන් විසින් දෙන ඒවා. ඒක ස්වභාව ධර්මයෙන් විසින් දෙන දඬුවම්. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ එක්කහුව වෙලා ආපු වෙලාවේ තමයි අපි ජනාධිපතිවරයෙකුට දිනුවේ. ඉදිරි මහමැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගයේ ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර අහෝසි කරන ලෙස මැතිවරණ කොමිසමට රීඩ් ආඥාවක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ලබන 9 වෙනිදා දක්වා යලි කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. පෙත්සම්කාර සහ වග උත්තරකාර පාර්ශවයන්හි එකඟතාව මතයි එම තීරණය ගනු ලැබුවේ. මෙම පෙත්සම ඉකුත් 22 වෙනිදා සලකා බැලීමට නියමිතව තිබුණත් එදිනෙද වග උත්තරකාර පාර්ශවයේ ඉල්ලීම මත එය අද දිනය දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු වන ඕෂල හේරත් මහතායි පෙත්සම ගොනු කර ඇත්තේ. පෙත්සම්කරු සඳහන් කරන්නේ සමගි ජන බලවේගයේ වශයෙන් නාම යෝජනා බාර දී තිබෙන පක්ෂය ස්ථාපනය වී තිබෙන්නේ අපේ ජාතික පෙරමුණ නැමැති පක්ෂය පදනම් කරගෙන බවයි. සමගි ජන බලවේගයේ පක්ෂයේ මහලේකම් ලෙස රංජිත් මද්දුම් බණ්ඩාර මහතා පත් කිරීමේදී අදාළ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිසි අනුමැතිය හිමි වී නොමැති බවද පෙත්සම්කරු පවසනවා. ඒ අනුව රංජිත් මද්දුම් බණ්ඩාර මහතා සමගි ජන බලවේගයේ මහලේකම්වරයා ලෙස කටයුතු කරමින් අත්සන් කොට මැතිවරණ කොමිසමට බාර දී තිබෙන නාම යෝජනා සියල්ල නීතියට පටහැනි බව පෙත්සම්කරු පවසනවා. එබැවින් අදාළ නාම යෝජනා පත්‍ර බාර ගැනීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බවට තීන්දුව කර ඒවා බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරු තවදුරටත් ඉල්ලා සිටින්නේ.
මුහුණ දීමට ඇති දුෂ්කරතා කුමක් වුවද පළමුව ජනතාව යන ප්‍රතිපත්තිය අත් නොහරන බව ලෝක ප්‍රජාව හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා. COVID-19 සහ ඉන් ඔබ්බට යුගයේ සංවර්ධනය සඳහා මූල්‍යකරණය පිළිබඳව ඉහළ පෙළේ වීඩියෝ සම්මන්ත්‍රණයට එක්වෙමිනුයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. රටවල් 19ක සහ ජාත්‍යන්තර සංවිධාන 8ක ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් නිව්යෝර්කයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් මෙම වීඩියෝ සම්මන්ත්‍රණය පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊට එක් වූයේ ජනාධිපති කාර්යාලයේ සිටයි. කැනඩා අගමැති ජස්ටින් ට්‍රූඩෝ, ජමයිකා අගමැති ඇන්ඩ්‍රූ හොලස්, ජගත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් යන මහත්වරුන් මෙහි ආරම්භක දේශන සිදු කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊට එක්වෙමින් ප්‍රකාශ කළේ ලොව ප්‍රධාන පෙළේ ආධාර කණ්ඩායම්වල හා නායකයන්ගේ වගකීම Taman අතර කොන්දේසි පනවා නොගෙන සංවර්ධන හවුල්කරුවන් ලෙස ඉදිරියට යාම බවයි. I now give the floor to His Excellency Gotabaya Rajapaksa, the President of the Democratic Socialist Republic of Sri Lanka. Excellencies, I thank the Prime Minister of Canada and Jamaica and the Secretary General of the United Nations for convening this meeting. Global trade, tourism, investments and employment have come to a standstill. The pandemic has suddenly disrupted once sustainable businesses and economies to an unsustainable state of affairs. Countries which have been systematically reducing fiscal deficit have seen a reverse as real economy is no longer income and employment generating. Debt, which has also been on a declining trend, has seen a corresponding reversal. Banking is getting a hit as non-performing assets have risen and confronted with a liquidity crisis. Entire saving investment equation has collapsed, and this is why financing of development is a topic of relevance to the global economy. In Sri Lanka, main transmission channels through labor income, export related income, tourism and connected services have impacted our real economy. Loss of employment and livelihood is large. Whatever the difficulties we have confronted, our policy of people first cannot be compromised, as human development is the only asset we value most. The multilateral and bilateral official creditors to developing countries have a special responsibility to be innovative in creating such space for developing world to revive their economies and should not insist on normal conditionalities of lending. After all, most countries have honored their debt obligations and time has come to provide new space through a decent haircut by official creditors. I underscore the need for development financing when I spoke with His Excellency Xi Jinping, President of People's Republic of China, Prime Minister of India, Honorable Narendra Modi, and US National Security Advisor, Mr. Robert O'Brien. I conclude recalling the words of the Lord Buddha, Arogya Paramalabha, meaning of COVID-19 වෛරසය ආසාදනය වූවන් 61 දෙනෙක් ඊයේ දවසේදී අපේ රටෙන් හඳුනා ගැනීමට හැකියාව ලැබුණා. ඔවුන් අතුරින් 26 දෙනෙක් නාවික හමුදාවේ අපේ වීරෝදාහාර රණවිරුවන් බව තමයි සෞඛ්‍ය අංශය ප්‍රකාශ කරන්නේ. ඒ වගේම අනෙක් සියලු දෙනාම විදේශයන් වල සිට මෙරට වෙත ආපු උදවිය කියලා සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා. ඊයේ දවසේදී PCR පරීක්ෂණ 1713ක් අපේ රටේ සිදු කරලා තිබෙනවා. ඒවා අතරින් 370ක් සිදු කරලා තියෙන්නේ බාහිර සමාජය තුල. ඒත් එක්කම විදේශයන් වල සිට මෙරට වෙත ආපු පිරිස අතරින් 400කට අධික පිරිසක් මේ වෙනකොට COVID-19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා කියලා සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා. ඒ තොරතුරු අතරේ අපි සූදානම් අදත් අපේ රටේ අලුත්ම තත්ත්වය මේ විදිහට විමසා බලන්න.
මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1540 දක්වා ඉහළ යද්දී සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 754ක් බවට පත් වුණේ අද දිනේදී තවත් රෝගීන් 9 දෙනෙකු සුවය ලැබීමත් සමගයි. ඊයේ දිනේදී රෝගීන් 13 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. තවත් රෝගීන් 776 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 75ක්. මේ අතර ඊයේ දිනේදී PCR පරීක්ෂණ 1713ක් සිදු කළ බව සෞඛ්‍ය අංශ පවසනවා. ඊයේ දිනේ PCR පරීක්ෂණ 1713ක් කරනු ලැබුවා. මේ PCR පරීක්ෂණ 1713න් සමාජයේ අරගෙන තියෙනවා 370ක්. ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථානවල 282ක් සහ දිවයිනේ පිහිටි විවිධ ප්‍රදේශවල රෝහල් වලින් 874ක් පරීක්ෂණ පවත්වලා තියෙනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා විසින් ඇති කරනු ලැබූ COVID-19 පිළිබඳ සමාජ ආරක්ෂණ සෞඛ්‍ය ඒ අරමුදලෙන් දැනට මිලියන 100ක් PCR පරීක්ෂණ සඳහා යෙදවීමටත් ඒ වගේම අදට ඉතා වැදගත් වන මේ COVID-19 වළකා ගැනීමේ තත්ත්වය දිගින් දිගටම ජනතාව තුළ ඒ මතය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන ප්‍රවර්ධන කටයුතු සඳහා තවත් රුපියල් මිලියන 100ක් වශයෙන් යෙදවීමට තීරණය කරනු ලැබුවා. පසුගිය දිනක සීෂෙල්ස් රාජ්‍යයේ සිට ගුවන් නෞකාවක් පැමිණියා ශ්‍රී ලංකාවේ සිටින සීෂෙල්ස් ජාතිකයන් පිරිසක් රැගෙන යාමට එහිදී අත වශයෙන්ම සීෂෙල්ස් සිටින රෝගීන් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවා. මොවුන්ට තියෙන්නේ හෘදය වස්තුවේ ඒ වගේම ස්නායු සහ විවිධ ආබාධ තිබෙන උදවිය. ඒ අනුව මේ වන විට මේ පැමිණි සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනට ලක් වෙමින් සිටිනවා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙන මගින් එම පරිශ්‍ර තුළදීම PCR පරීක්ෂණයට ලක් කිරීමට අවශ්‍ය පහසුකම් සලසන්නේයි අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන්නා. කටුනායක ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි අමාත්‍යවරිය මෙම දැනුම් දීම සිදු කළේ. මෙරට වෙත එන කොරෝනා රෝගීන්ගෙන් ගුවන්තොටුපළේ ආරක්ෂක මෙන්ම ආගමන විගමන නිලධාරීන් ඇතුළු සියලු අංශවලට කොවිඩ් ආසාදනීම වැළැක්වීම මෙහි අරමුණයි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද මීට එක්ව සිටියා. වීසා නැතුව ඉන්න ශ්‍රී ලාංකික පුරවැසියන් ගේන්න කියලා කියනවා. ඒ වෙනකොට සිය ගණන් රෝගීන් විදිහටයි ඔවුන් මේ ගුවන්තොටුපළට පැමිණෙන්නේ. ඉතින් මේ රෝගය ඇඟට පනින රෝගයක්. එතකොට මේ ගුවන්තොටුපළේ ඉන්න සියලු දෙනාගේම සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ගැනීම අපේ වගකීමක්. ඉතින් මේ අවස්ථාවේ අපිට තහවුරු වුණා කිසිම විදිහකට මේ ගුවන්තොටුපළේ ඉන්න කිසිම කෙනෙකුට මේ රෝගීන් විදිහට ආවත් යම් ගුවන් මගින් ඔවුන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව ඔවුන්ට කටයුතු කරන්න අවශ්‍ය කාරණා කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ජූලි මාසේ අග දක්වා පිටරට සේවය කරන ශ්‍රී ලාංකිකයින් ලංකාවට ගෙනීමටත් අගෝස්තු 1 වෙනිදා ඉඳන් මේ ගුවන්තොටුපළ සංචාරකින් විදේශිකයන්ට විවෘත කරන්නත් එතෙන්දී සාකච්ඡා වුණා. මේ ගුවන්තොටුපළේ සේවය කරන සේවකින්ගේ ආරක්ෂාව ඒ වගේම මේ ගුවන්තොටුපළේ සේවය කරන ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව සොයා බලන්න තමයි ආවේ. කොළඹ කොටුව ප්‍රදේශයේ නාවික හමුදාව භාවිතයට ගත් ගෆූර් ගොඩනැගිල්ලේ නාවික බටහෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එහි සිටි නාවික සෙබළුන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. එහිදී ආසාදිත නාවික සෙබලාගේ පළමු පෙළ ආශ්‍රිතයන් කෙරෙහි වැඩි අවධානය යොමු කෙරුණා. කොළඹ නගරයේ මගී ප්‍රවාහන කටයුතු සහ භාණ්ඩ ප්‍රවාහනය සිදු කරන ආයතනවල තෝරාගත් රියදුරන් 36 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. අදාළ සාම්පල ලබා ගැනීම කොළඹ මහනගර සභාවේ ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසංගත විද්‍යාංශය මගිනුයි සිදු කළේ. විදේශවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් 5169 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බව යුද හමුදාපති ලෙතනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට තවත් ශ්‍රී ලාංකිකයන් 286 දෙනෙකු අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බවද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ සොයාගත් ආසාදිතයන් මේ දක්වා පිටරටවල වලින් පැමිණි ආසාදිතයන් සංඛ්‍යාව 415ක් හැටියට වාර්තා වෙනවා. නාවික හමුදාවෙන් 708කුත් ශ්‍රී ලංකාවේ සමාජ තුලින් සොයාගත් ආසාදිතයන් සංඛ්‍යාව 406ක් හැටියටයි වාර්තා වනු ලබන්නේ. මේ 406න් අවසාන වශයෙන් ශ්‍රී ලංකාවෙන් සොයාගත් ආසාදිතය හැටියට වාර්තා වෙන්නේ අප්‍රේල් මාසයේ 30 වෙනිදා. ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් අතරින් 5169 දෙනෙකු මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 44ක් යටතේ නිරෝධායන වෙමින් පවතිනවා. ඒත් එක්කම 11041 දෙනෙකු නිරෝධායන කටයුතු නිම වෙලා පිටත්ව ගොස් තිබෙනවා. අද උදෑසන බෙලරුස් සිට ශ්‍රී ලංකන් ගුවන් යානයක් මගින් ශ්‍රී ලාංකිකයන් රැගෙන එනු ලැබුවා 277 දෙනෙකු. අද රාත්‍රිය වන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට තවත් ශ්‍රී ලාංකිකයන් 286 දෙනෙකු ශ්‍රී ලංකාවට රැගෙන එන්න නියමිතව තිබෙනවා. නාවික හමුදා සමාජිකයන් 9 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිට යාමත් සමග සුවය ලැබූ නාවික හමුදා සමාජිකයන් සංඛ්‍යාව 366 දක්වා ඉහළ ගියා.
මුල්ලේරියාව රෝහලින් 6 දෙනෙකුද නාවික මහරෝහලින් 2 දෙනෙකු සහ හෝමාගම රෝහලින් 1 නාවිකයෙකුද මෙසේ සුවය ලැබූ පිරිසට අයත්. මේ අතර රාජගිරිය ආයුර්වේද දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 8 දෙනෙකු අද පෙරවරුවේ නිවෙස් බලා පිටව ගියා. මෙම පිරිස මාලදිවයිනේ සිට මෙරටට පැමිණ නිරෝධායන ක්‍රියාවලියට එක්ව සිටි පුද්ගලයන් බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ. එමෙන්ම බූස් සහ කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 4 දෙනෙකුද අද නිවෙස් බලා පිටව ගියා. බූස් මධ්‍යස්ථානයෙන් මේ දක්වා නිරෝධායනය අවසන් කළ පිරිස 196ක්. දැන් අපි යමු ජාත්‍යන්තරය දෙසට. අපි මුලින්ම යනවා දකුණු කොරියාවට. දකුණු කොරියාවේ මේ වෙනකොට COVID-19 වෛරසය යලිත් වතාවක් හිස ඔසවන්න පටන් අරගෙන තිබෙනවා. මේ වෙනකොට පාසල් 200ක් යලිත් වතාවක් වසා දමන්නට එරට රජය කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම මේ වෙනකොට මේ COVID-19 කියන ලෝක වසංගතයේ බෙලිගත් ජීවිත සංඛ්‍යාව 3,62,000කට අධික සංඛ්‍යාවකට එහා ගිහිලා තිබෙනවා. මේ තොරතුරුත් එක්ක අපි සූදානම් ජාත්‍යන්තරයේ තවත් තොරතුරු මේ විදිහට විමසා බලන්න. නව්‍ය කොරෝනා වෛරසය වැළඳීමෙන් ඉන්දියාවේ මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව චීනයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව අභිබවා ගොස් තිබෙනවා. ඒ අනුව චීනයෙන් මරණ 4634ක් වාර්තා වන අතර ඉන්දියාවෙන් මරණ 4714ක් මේ වන විට වාර්තා වනවා. තවද ඉන්දියාවේ දෛනික COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව පළමු වරට 7000 ඉක්මවා ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළදී පමණක් එරටින් වාර්තා වන නව ආසාදිතයන් සංඛ්‍යාව 7466ක් ලෙසයි සඳහන් වන්නේ. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,65,799ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝපුරා 59,09,685 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 25,83,007ක්. වෛරසය ආසාදනය වීමෙන් මරණ 3,62,102ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. දකුණු කොරියාවේ නැවතත් පාසල් 200කට වැඩි සංඛ්‍යාවක් වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා. මාස දෙකක පමණ කාලයකට පසු ඉහළම දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව වන 79 දෙනෙකු වාර්තා වීමත් සමග මෙම පියවර ගෙන ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ. මීට දින දෙකකට පෙර සෝල් අගනුවරට ආසන්න නගරයකින් වාර්තා වූ ආසාදිතයන්ගේ පොකුරත් සමග වෛරසය නව මුහුණුවරකින් පැතිර යාම ආරම්භ වී ඇති බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. මේ වන විට ඇමරිකාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ දිනේදී පමණක් එරටින් වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 22,000 ඉක්මවා තිබෙනවා. ට්‍රම්ප් පරිපාලනය වසංගත තත්ත්වය මොනා ලෙස කළමනාකරණය කරේ නම් තත්ත්වය මෙතරම් අවාසනාවන්ත නොවනු ඇති බවට බොහෝ අංශ මේ වන විට චෝදනා නගනවා. ජපානයේ හදිසි තත්ත්වය ඉවත් කිරීමත් සමග එරට නිර්දිග ප්‍රදේශයේ නව ආසාදිතයන් රැසක් හමු වූ බව විදේශ වාර්තා පෙන්වා දෙනවා. කොවිඩ් ආසාදිතයන් වැඩිම රටවල් අතරින් 3 වන ස්ථානයට පත්ව ඇති රුසියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 3,80,000කට ආසන්න වී තිබෙනවා. පසුගිය කාල සීමාව සමග සංසන්දනය කරන විට දෛනික ආසාදිතයන් වාර්තා වීම දෙගුණ වී ඇති බවක් පෙනෙන්නට ඇතැයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. COVID-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ රථවාහන නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබෙනවා. පසුගිය මාසයේදී එරට ප්‍රධාන පෙළේ නිෂ්පාදකයන් විසින් අලුතින් නිපදවා ඇත්තේ සුපිරි වර්ගයේ වාහන 197ක් පමණක් බවයි වාර්තා වන්නේ. සාමාන්‍යයෙන් එරට තුළ මසකට වාහන 4 ලක්ෂයක් පමණ නිෂ්පාදනය කරනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසුව මෝටර රථ නිෂ්පාදන කර්මාන්තය එලෙස බිඳ වැටී ඇත්තේ පළමු වරට බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර බටහිර රටවල පැතිර යන කොරෝනා වසංගතය සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව ISIS සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් සඳහන් කරන්නේ වසංගත තත්ත්වය ලොව රටවලට දෙවියන් විසින් දුන් දඬුවමක් බවයි. IS සංවිධානයේ නායක අබු ඉබ්‍රහීම් අල් හෂිමි අල් කුරේෂි සතුරන්ට සහ ඔවුන්ගේ මර්මස්ථානවලට හැකි උපරිම ශක්තිය යොදවා පහර දෙන ලෙස උපදෙස් ලබා දී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළා. කෙසේ වෙතත් ප්‍රහාර එල්ල කළ යුතු රටවල් හෝ පුද්ගලයන් සම්බන්ධයෙන් කිසිදු සඳහනක් කර නොමැති බවද එම වාර්තාවල සඳහන් වනවා. මේ COVID-19 කියන ලෝක වසංගතයේ භයංකාරත්වය හරියටම අවබෝධ කරගත්ත බොහෝ පිරිසක් තමන්ගේ යුතුයකම වගකීම හරියටම ඉෂ්ට කරන ආකාරය අපිට දකින්න හැකියාව තිබෙනවා. හැබැයි ඒ අතර තවත් සුළු පිරිසක් තමන්ගේ වගකීම ඉෂ්ට කරන්නේ නැහැ කියලාත් අපිට පේන්න තියෙනවා. අපි වුන්ටත් ආරාධනා කරනවා අපි එකට එකතු වෙලා මේ වසංගතය අපේ රටෙන් තුරන් කරලා දමන්නට එකට එකතු වෙලා වැඩ කරමු.
ප්‍රෝටීන් චාකෝල් සහිත නව ශීල්ඩ් 100% දක්වා විෂ බීජ වලින් ආරක්ෂාවක්. ජාතිකවාදී නායකයාගෙන් ඉගෙන ගන්න තියෙන පාඩම් අති දැවැන්ත බව ඉතිහාසය ඔප්පු කොට හමාරයි. 50ක විප්ලවය ඒ ඉතිහාසය විතරක් නෙවෙයි වර්තමානයත් අනාගතයත් විවර කරන්නටයි. මන්ත්‍රී වුණත් අගමැති වුණත් නිකම් මහින්ද රාජපක්ෂ වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද අතක තියාගන්න එක. මට මේක ලොකු නෑ. එයාට ලොකුයි මට ලොකු නෑ. මම මේක ඉඳලා තියෙනවා. ජනාධිපතිකම් කරලා තියෙනවා. අගමැතිකම් කරලා තියෙනවා. මේ අගමැතිකම කියන එක ලොකුවක් නෙවෙයි මට. ඒ තමයි ගිරුවා පත්තුවේ මහින්ද කිසිදා කිසි විටකදීවත් වරප්‍රසාද වරදානවලට තමන්ගේ ප්‍රතිපත්තියවත් ආත්මයවත් පාවා නොදුන්න 50ක විප්ලවයකට උරුමකම් කියන අපේ කාලේ සැබෑ විප්ලවවාදියා. මේ විප්ලවවාදියා හින්දා රටට මොනවද ලැබුණේ? සමහරක්ට මොනවද නොලැබුණේ? බෙලියත්තේ තරුණ මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු පුටුවේ ඉඳගත් දවසේ ඉඳලා අද වෙනකන්ම කරලා තියෙන්නේ තමන්ගේ රටත් ජාතියත් වගේම ආගම වෙනුවෙනුත් දිවි නොතකා කැපවෙන එකයි. දේශපාලනයේ දඩබ්බරෙක් වුණත් තමන්ගේ ජාතියට දැඩි ලෙසම ආදරය කරන්නෙක් වුණත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා නිරන්තරයෙන්ම සංගරුවන ආශ්‍රය කළා වගේම අන්‍ය ආගමික නායකයන් විතරක් නෙවෙයි වෙනත් ආගම්වල වෙනත් ජාතින්වල මිනිස්සුත් ආශ්‍රය කළේ තමන්ගේම සහෝදරයන් වගේ. ඒක නිසයි ජාතියක් කුලයක් මලයක් නැතුව මහින්ද රාජපක්ෂ කියන චරිතය කවුරුත් වැළඳගත්තේ. තරුණ කාලෙදිම ලෝක විප්ලවයටත් ඇලුම් කළ රාජපක්ෂ තරුණයා විප්ලවකාරී මුස්ලිම් නායකයෙක් වෙච්ච පලස්තීනයේ යස අර්ෆත් එක්කත් පැවැත්වුවේ හොඳ මිත්‍රකමක්. ඒ වගේම පෞකාලෙක ලෝකෙම හොල්ලපු මොහමර් අල් ගඩාෆිත් මහින්ද රාජපක්ෂ නම් චරිතයේ හොඳම මිතුරෙක් වුණා. තරුණ ජවයත් සමග ලංකාව කියන පුංචි රටේ තරුණ ජවයෙන් විප්ලවීය ගමනක් යන මේ දඩබ්බරයා ගැන ලෝක නායකයොත් එදා ඇහැ ගහගෙනම ඉන්න ඇති. කියුබාවට චේ ගුවේරා, පිදෙල් කැස්ට්‍රෝ වගේම චීනය ගොඩනැගූ මාවෝ සේතුන්, ඉන්දියාවේ සුද්දන්ට හිස නැමුවේ නැති සුභාෂ් චන්ද්‍රබෝෂ්, දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා වගේම මැදබුලනේ මහින්ද රාජපක්ෂත් ලංකාව කියන මේ පුංචි රටත් එක්කම ලෝක සිතියමේ දැවැන්ත සටහනක් තියෙනවා කියන එක දැනුනේ තරුණ ජවයෙන් ජනහිතකාමිත්වයෙන් ඉෂ්ට සිද්ධ කළ දැවැන්ත මෙහෙයුම් නිසාමයි. හැත්තෑවේ දිනලා 77 පැරදිලා ආයමත් නැගිටලා වැටුණු පක්ෂයත් කෙලින් හිටවලා පණ අදින විපක්ෂයට පනත් පෝලා ආණ්ඩුත් අරන්දීපු කුරහන් සාටකයේ සලකුණ ලෝක පූජිත කරපු ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂ නම් අපේ කාලේ යථාර්ථයක් වෙච්ච විප්ලවීය නායකයා ගැනත් 50ක විප්ලවයෙන් මහින්ද හින්දා වෙච්ච බොහෝ දේ ගැනත් කියන්න අපි නිරන්තරයෙන්ම සූදානම්. කොවිඩ් වසංගතයට එරෙහි සාර්ථක සටනට ජනාධිපතිතුමා ලබා දෙන නිවැරදි නායකත්වය ඉන්දියාව අගය කළා. ඒ ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස්වරයා ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේදී. මේ අතර ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අග්‍රාමාත්‍යවරයා වෙත දුරකථන පණිවිඩයක් ලබා දෙමින් ප්‍රකාශ කළේ කොවිඩ්-19 වසංගතය පාලනයට ශ්‍රී ලංකාව සමත් වූයේ නිසි වේලාවට නිසි පියවර ගත් නිසා පවයි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය නව මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමු සිදු වුණේ ජනාධිපති කාර්යාලයේදී. පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග දුරකථනයෙන් කළ සුහද සාකච්ඡාව සිහිපත් කළ ජනාධිපතිතුමා මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබා දුණු සහාය පිළිබඳව ස්තුතිය පළ කළා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සුබ පැතුම් ජනාධිපතිතුමන් වෙත පිළිගැන් වූ මහ කොමසාරිස්වරයා COVID-19 වසංගතයට එරෙහි සාර්ථක සටනට රාජපක්ෂ මැතිතුමා ලබා දෙන නිවැරදි නායකත්වය අගය කළා. ශ්‍රී ලාංකිකයන්ට තවත් අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දීමට ඉන්දියාව සූදානම් බව මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළා. ආර්ථික සහ වෙළඳ සහයෝගිතාවට අමතරව දෙරට අතර සමතා වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව රාජපක්ෂ මැතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් ඒ මහතා දුරකථනයෙන් ඇමතු ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සුබ පැතුම් එක් කළා. විනාඩි 30ක් පමණ කාලයක් පැවැත්වීම දුරකථන සංවාදයේදී අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ඉන්දියා අග්‍රාමාත්‍යවරයා සිය ශෝකය පළ කළා. සාක් රටවල සහභාගීත්වයේ ඇතිව COVID-19 අරමුදල පිහිටුවීමට පුරෝගාමී වීම සම්බන්ධයෙන් අගමැතිතුමා ඉන්දියා අග්‍රාමාත්‍යවරයාට සිය ප්‍රසාදය පළ කළා. ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට ලැබුණු සහාය අගය කරන බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා. වතු නිවාස වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිළිවෙලට ආධාර කිරීමට ඉන්දියා රජය සූදානම් බව ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා, මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහීම් මොහමඩ් සෝලි ඇතුළු ලෝක නායකයන් රැසක් අග්‍රාමාත්‍යවරයා අමතා සුබ පැතුම් එක් කළා. පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ සහරන් ඇතුළු ත්‍රස්ත කණ්ඩායමේ තොරතුරු 2008 වසරේ අගභාගයේදී හා පසුගිය වසරේ මුල් භාගයේදී පොලිස්පතිවරයා සහ බුද්ධ්‍යංශ ප්‍රධානීන්ට ලබා දුන් බව බුද්ධ්‍යංශ උසස් නිලධාරියෙක් හෙළි කළා. ඒ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයා බැලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නම බුද්ධ්‍යංශ නිලධාරියා ප්‍රකාශ කළේ මුස්ලිම් අන්තවාදය පිළිබඳ 2017 වසරේ සිට තොරතුරු ලැබුණු බවයි. හින්දු හා වෙනත් ආගම්වල අන්තවාදය පිළිබඳ තොරතුරු තිබූ බව ඔහු කොමිසම හමුවේ සඳහන් කළා. බෞද්ධ අන්තවාදය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු සහ ඊට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන සිටියද යන්න කොමිසම සාක්ෂිකරු ගෙනීම සහ සිටියා. එහිදී එම සාක්ෂිකරු කියා සිටියේ ඉස්ලාම් අන්තවාදයටත් පෙර සිට බෞද්ධ අන්තවාදය පිළිබඳව තොරතුරු තිබූ බවයි. ප්‍රධාන වශයෙන් බුදු බල සේනා සංවිධානය සහ එහි ක්‍රියාකාරීන් හඳුනාගෙන තිබූ බවද බුද්ධ්‍යංශ නිලධාරියා තවදුරටත් ප්‍රකාශ කළා. කොමිසම මෙහිදී ප්‍රශ්න කළේ හින්දු අන්තවාදය සම්බන්ධයෙන් තොරතුරු තිබුණේද යන්නයි. ඊට පිළිතුරු ලබා දෙමින් ඔහු ප්‍රකාශ කළේ එවැනි තොරතුරු තිබූ බවත් එහෙත් LTTE ක්‍රියාකාරකම් නොවූ බවත් 2002 වසරේ සිට දේශපාලන ක්‍රියාකාරකම් මත ඇතැම් තොරතුරු ලැබුණු බවයි. එහි ශිවසේනා නම් සංවිධානයක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී තිබූ බවද සාක්ෂිකරු සඳහන් කළ විට කොමිසම විමසා සිටියේ ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු මොනවාද යන්නයි. ජමාතේ මිල්ලතේ ඉබ්‍රහීම් ජාතික තෞහිද් ජමාත් සහ ශ්‍රී ලංකා තෞහිද් ජමාත් යන සංවිධාන සම්බන්ධයෙන් තොරතුරු 2016 වසරේ මුල සිට අනාවරණය කරගෙන තිබූ බව සඳහන් කළ සාක්ෂිකරු ජමාතේ මිල්ලතේ ඉබ්‍රහීම් සංවිධානය ආරම්භයේ සිටම කළ යම් ක්‍රියාකාරකම් සමාජ මාධ්‍ය ඔස්සේ නිරීක්ෂණය කළ බවද කියා සිටියා. එම සංවිධානයේ අරමුණ වුණේ තම අනුගාමිකයන් හිජ්රත් කිරීමයි. හිජ්රත් කිරීම යනු මුස්ලිම් දේශයකට ගොස් ආගම වෙනුවෙන් දිවිපිදීමට නැඹුරු කිරීම බවද මේ බුද්ධ්‍යංශ නිලධාරියා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. එම සංවිධානයට සම්බන්ධ පිරිසගේ නම් ලයිස්තුවක් 2010 වසරේ සිට සකස් කර තිබුණා. එය මෙරට බුද්ධ්‍යංශවලට හෝ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ලබා දුන්නේද යන්න කොමිසම විමසා සිටියා. ජාතික බුද්ධ්‍යංශයට එම තොරතුරු ලබා දුන් බවත් අදාළ තොරතුරු ඉහළ නිලධාරීන් පමණක් පරිහරණය කළ බවත් සාක්ෂිකරු මෙහිදී කියා සිටියා. සහරන් නැමැති පුද්ගලයා සමාජ මාධ්‍ය හරහා විවිධ මත පළ කර අතර ඒවා IS මතවාදයට සමාන බව හඳුනාගත් බවත් බුද්ධ්‍යංශ නිලධාරියා කොමිසම හමුවේ කියා සිටියා. ඒ අනුව සහරන්ට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගත් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. කොමිසම විමසා සිටියේ සහරන් ඇතුළු ඔහුගේ අනුගාමිකයන් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු වෙනත් බුද්ධ්‍යංශවලට දැනුම් දුන්නාද යන්නයි. එවකට සිටි පොලිස්පතිවරයා දැනුවත් කළ බවත් ලිඛිතව තම ප්‍රධානියා හරහා මෙම දැනුවත් කිරීම සිදු කළ බවත් සඳහන් කළ සාක්ෂිකරු එවකට සිටි ජාතික බුද්ධ්‍යංශ ප්‍රධානියා සහරන් ඇතුළු කණ්ඩායම සම්බන්ධයෙන් දැනුවත් කළ බවද වැඩිදුරටත් ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා තෞහිද් ජමාත් සංවිධානය අන්තවාදී සංවිධානයක් ලෙස හඳුනාගත්තේ කෙසේදයි නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් බුද්ධ්‍යංශ නිලධාරියා එම සංවිධානයේ විවිධ පිරිස් ආගම් පිළිබඳ ප්‍රකාශ කර තිබූ බවත් එහි නායකයා අබ්දුල් රාසික් ලෙස හඳුනාගත් බවත් සඳහන් කළා. බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ 7 දෙනා සම්බන්ධයෙන් තොරතුරු තිබුණේද යන්න කොමිසම වැඩිදුරටත් විමසා සිටියා. ශැන්ග්‍රීලා හෝටලයේ පළමු බෝම්බකරු සහරන්, දෙවන බෝම්බකරු ඉල්හාම් සහ කටුවාපිටිය බෝම්බකරු හස්තිත් යන අය සම්බන්ධයෙන් සාක්ෂිකරු කොමිසමට කරුණු ඉදිරිපත් කළා. කාතන්කුඩිය ප්‍රදේශයේ අතුරුපැදියක් පුපුරවා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු කළේද යන්න කොමිසම මෙහිදී ප්‍රශ්න කළා. සිදුවීම වූ දිනේ සිටම ඒ සම්බන්ධයෙන් සොයා බැලූ බවත් එය අසාමාන්‍ය සිදුවීමක් වූ හේයින් වනාත විල්ලුව සිද්ධියට ඒ සම්බන්ධයක් ඇති බවට සැක පළ වූ බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කළ බවත් සාක්ෂිකරු මෙහිදී කියා සිටියා.
තමාගේ අධ්‍යක්ෂවරයා මගින් මේ සම්බන්ධයෙන් හමුදාපතිවරුන් දැනුවත් කළේද යන්න කොමිසම ඉන් අනතුරුව සාක්ෂිකරුගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් ඔහු සඳහන් කළේ එම තොරතුරු ලබා දීමට බැඳී සිටින බැවින් දිගින් දිගටම තම අධ්‍යක්ෂවරයා හරහා ලිඛිතව සහ වාචිකව හමුදාපතිවරුන් දැනුවත් කළ බවයි. ඔවුන් කවුරුන්ද යන්න කොමිසම විමසූ අවස්ථාවේ බුද්ධාංශ නිලධාරියා කියා සිටියේ එම වකවානුව තුළ ක්‍රිෂාන්ත ද සිල්වා සහ මහේෂ් සිනනායක යන හමුදාපතිවරුන් දුහරයන් හෙබවූ බවයි. යුද හමුදාපතිවරයා එම තොරතුරු සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් දැනුවත් කළ බව ඔබ දැන සිටියද යන්න කොමිසම සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළා. විටින් පිට පැවැත්වෙන ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලදී එම තොරතුරු දැනුවත් කළ බව දැනගැනීමට ලැබුණු බවයි බුද්ධාංශ නිලධාරියා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේ. යකඩ කැල්සියම් විටමින් B සංයෝගය හා එල්රොයිටරි ප්‍රෝබයෝටික්ස් අඩංගු ලැක්ටෝග්‍රෝ කොම්ෆෝ ප්‍රෝ සතුටින් සිටින්නයි සතුටින් වැඩෙන්නයි. මන්දකට හසු වී තුවාල ලබා උඩවලව ඇත්තතුරු සෙවනේ ප්‍රතිකාර ලබමින් සිටි දුර්ලභ කළුකුටියා මිය ගියා. එම සත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ සිදු කරන ලෙසයි අධිකරණය නියෝග කළේ. ශ්‍රීපාද රක්ෂිතයේ සැරිසරු මෙම කළුකුටියා නලතන්නී ලක්ෂපාන වතුයායේ කෝවිලක් අසල එළවලු වගා භූමියක මන්දකට හසු වී සිටියා. ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමකට අනුව නලතන්නිය වනජීවී කාර්යාල නිලධාරීන් එම ස්ථානයට පැමිණ සත්වයා බේරාගෙන ප්‍රතිකාර සඳහා උඩවලව ඇත් අතුරු සෙවනට යොමු කිරීමටයි කටයුතු කළේ. වයස අවුරුදු 8ක් පමණ වන මෙම සත්වයා උසින් අඩි 4ක් සහ දිගින් අඩි 8ක් වන හොඳින් වැඩෙනු පිරිමි සත්වයෙක්. ඇත් අතුරු සෙවනේ ප්‍රතිකාර ලැබමින් සිටි මෙම දුර්ලභ ගණයේ කළුකුටියා අද මිය ගියා. සත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ සිදු කරන ලෙසත් එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් හැටන් දිසා වෙනසුරු සහ මහේස්ත්‍රාත් ජේ.ක්‍රොස්කි මහතා අද නියෝග කළා. සත්වයා මිය යාමට තුඩු දුන් හේතුව මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැති බවයි වනජීවි නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ. දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය ශ්‍රී ලාංකේය hand sanitizer වෙළඳ නාමය mydoc sanitizer දියර හා ජෙල්. ඒ සමගින් සවස 6 ප්‍රධාන පුවත් විකාශයේ නිමාවට පත් වෙනවා. යලිතම රාත්‍රී 9:30ට